කවුරු හරි මේ එක්කෙනෙක් එහෙනම් මයික් එක අන්මියුට් කරා නම් ලංක මහත්මයා හොඳයි. හොඳයි. එහෙනම් নমස්කාරය කියන්නේ කාන්සි සමාදන් වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. අරණං ගච්ඡාමි මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තියම්පි සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි. තියම්පි සංඝං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. අහම්බන්ති සාදු සාදු සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්නතුනි, අද දවසේදී ඔබ හැම දෙනාම සූම් තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ උතුම් වූ ධර්ම ශ්‍රවණය කිරීමේ අරමුණින්. අප සාකච්ඡා කරගත්තා මේ වර්ෂය ආරම්භයේදීම සෑම මාසයකම මේ විදිහට ධර්මානුශාසනාවක් පවත්වලා ඒ වගේම භාවනාවන් සිද්ධ කරලා මේ විදිහට කුසල ධර්මයක් සිද්ධ කරන්නට ඒ කටයුත්ත තමයි අද දවසේදී අප ආරම්භ කරන්නට යෙදුනේ.
ඉතින් මේ විදිහට අපි සෑම මාසයකම සූත්‍රයක් මුල් කරගෙන මේ අනුශාසනාව මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යන ඒ වගේම ඉන්න අනතුරු අපි ටික වේලාවක් භාවනාවට කාලය වෙන් කරගන්නවා. ඉතින් අද දවසේදී මම අදහස් කළා ඔබ හැම දිනාටම බුදුරන් වහන්සේ විසින් දේශනා කරන්නට යන බොහොම වටිනා කියන සූත්‍රයක් මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බුදුරන් වහන්සේ දේශනා කරන්නට යන සල්ලේක කියන සූත්‍රයේ මුල් කරගෙන තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට අප අදහස් කළේ. ඉතින් හැම දිනම ඒ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කළා. ඒ පිළිබඳව කරුණු හොඳින් සිතේ දරාගෙන ඒ කරුණු සිතින් මෙනෙහි කරලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින් දකින්නට උත්සාහ කරන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ වාසය කරන සමයේදී මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට යෙදුණා මේ සල්ලේක කියන සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට බුදුහාමුදුර සමීපයට වැඩම කරන චුන්ද මහරහතන් වහන්සේ. ඉතින් චුන්දහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සමීපයට වැඩම කරලා චුන්දහාමුදුරන් වහන්සේ බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා එකත් පසක ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් චුන්දහාමුදුරුවෝ මේ ප්‍රශ්නය අහන්නෙම අප ගැන කල්පනා කරලා අප කෙරෙහි බොහොම අනුකම්පාවෙන් චුන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අහපු ප්‍රශ්නයක් හැටියට මේ ප්‍රශ්නය සලකන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ චුන්දහාමුදුරුව අහන ප්‍රශ්නය තමයි ආත්මවාදයෙන් සහ ලෝකවාදයෙන් ඒ වගේම නොයෙක් ආකාර වැරදි දැකීම් ඇති භික්ෂුවකට විදර්ශනා භාවනා මෙනෙහි කරනකොට පුළුවන්ද කියලා අහනවා. ඒ දෘෂ්ටීන් තමන්ට ඇතිලා තියෙන දෘෂ්ටීන් නැති කරන්නට දුරලන්නට. ඒ කියන්නේ ආත්මවාදී ආත්මය මුල් කරගෙන ඒ වගේම ලෝකයේ මුල් කරගෙන විවිධ දෘෂ්ටීන් අපිට ඇති වෙනවා. මේ දෘෂ්ටීන් නැති කරන්න පුළුවන්ද කියලා අහනවා. විදර්ශනාව මෙනෙහි කිරීමෙන් මේ දෘෂ්ටි නැති කරන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නය අහනවා. දැන් ආත්මය මුල් කරගෙන අපට මේ වගේ ප්‍රශ්න අද කාලෙත් තියෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවද? මම කියලා කෙනෙක් හිටියද? මම කියලා කෙනෙක් ඉදිරියට පවතිනවද? මේ විදිහට ආත්මය මුල් කරගෙන අපිට විවිධ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ලෝකයේ මුල් කරගෙනත් අපිට එක එක ප්‍රශ්න තියෙනවා. මේ ලෝකය අන්තවත්ද අනන්තවත්ද? ලෝකෙහි කෙලවරක් තියෙනවද නැද්ද කියලා. ඒ වගේම මේ ලෝකයේ අපිට තව වෙනත් ආකාරයේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ගොඩාක් අපි හැමදෙනාම මේ ලෝකයේ මුල් කරගෙන ආත්මය මුල් කරගෙන විවිධ ප්‍රශ්න ඇති කරගෙන විවිධ දෘෂ්ටි වලට වැටලා තමයි ජීවත් වෙන්නේ. ඒ දෘෂ්ටි වලට වැටිලා අපි ඒ දෘෂ්ටි අල්ලගෙන ජීවත් වෙනවා. ඉතින් එතකොට අපිට නිවන කියන එක මග හැරලා යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ මේ සූත්‍රයේදී අපට එතකොට මේ දෘෂ්ටීන් වලට වැටිලා ඉන්න පුද්ගලයාට මේ කෙලෙස් නැති කිරීම කියන කාරණාව सिद्ध කරන්න අපහසුයි කියන එක. ඒකද බුදුහාමුදුරුවෝ මෙහෙම චුන්දහාමුදුරුවෝ මේ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. චුන්දය ආත්මවාදයෙන් යුක්ත වුණත් ලෝකවාදයෙන් යුක්ත වූද නොඑක් ආකාර යම් දෘෂ්ටිහු ලෝකයේ උපදිද්ද යම් පංචස්කන්ධයක මේ දෘෂ්ටි උපදිද්ද යම් පංචස්කන්ධයක මේ දෘෂ්ටිහු සායනය කරද්ද
යම් පංචස්කන්ධයක ద్వාර ඉක්මවීම වශයෙන් හැසිරෙද්ද ඒ මේ පංචස්කන්ධේ මාගේ නෙවෙයි මේ පංචස්කන්ධය මගේ ආත්මය නෙවෙයි කියලා මෙය තතුසේ යහපත් ආකාරයෙන් නුවණින් යම් කිසි පුද්ගලයෙක් දකිනවා නම් ඒ පුද්ගලයාට මේ විදිහට දෘෂ්ටි නැති කරන්න පුළුවන් කියලා දොරලන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නේ මේ පංචස්කන්ධය මුල් කරගෙන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මේ පංචස්කන්ධය මගේ මේ පංචස්කන්ධය මම මේ පංචස්කන්ධය මගේ ආත්මයේ විදිහට ගන්නවා. ඔය පංචස්කන්ධය මගේ මම මගේ ආත්මය වශයෙන් ගැනීම තුළ තමයි නොයෙකුත් ආකාර දෘෂ්ටි ඇති වෙන්නේ. මේ ලෝකයේ මුල් කරගෙන ඒ වගේ මේ ආත්මය මුල් කරගෙන විවිධ දෘෂ්ටි නැති වෙන්නේ පංචස්කන්ධය මගේ මම මගේ ආත්මය වශයෙන් ගත්තයින් පස්සේ. ඉතින් බුදුහාමුදුර පැහැදිලි කරනවා මේ පංචස්කන්ධය මම මගේ ආත්මය වශයෙන් ගන්නේ නැතුව එය නුවණින් දැකලා මේ විදිහට කෙනෙකුට කෙලෙස් දුරු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ විදිහේ දෘෂ්ටීන් දුරු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට දෘෂ්ටීන් විවිධාකාරෝ දෘෂ්ටීන් දුරු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විදිහට දෘෂ්ටීන් දුරු කරන පුද්ගලයා මේ විදිහට දෘෂ්ටීන් දුරු කරන පුද්ගලයෝ දැන් භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව බුදුහාමුදුරුවෝ සිද්ධ කරන්නේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ මේ දේශනාව සිද්ධ කරද්දී උන්වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් නැති කරන මාර්ගයට ආවයන් පස්සේ පුද්ගලයෙක් ප්‍රථම ධානයේට ඒ වගේම ဒုတိ ය ධානයේට ඒ වගේම තෘතිය ධානයේ චතුර්ථ ධානයේට රූපාවචර ධාන වලට සමවැදුණෙන් පස්සේ ඒ පුද්ගලයාට අදහසක් ඇති වෙනවා මම සල්ලේකේ දැන් මේ සූත්‍ර දේශනාවේ නම තමයි සල්ලේක සූත්‍රය කෙලෙස් කපමින් නැත්නම් කෙලෙස් නැති කරලා වාසය කරනවා කියලා සල්ලේකය සිද්ධ කරලා වාසය කරනවා කියලා ඔහුට හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ රූපාවචර ධාන වලට පත් වුණාන් පස්සේ ප්‍රථම ධානයේට, ဒုတိ ය ධානයේට, ඒ වගේම තෘතිය ධාන, චතුර්ථ ධාන කියන මේ රූපාවචර ධානයන් වලට පත් වුණාන් පස්සේ ඒ පුද්ගලයාට හැඟීමක් ඇති වෙනවා මම කෙලෙස් නැති කරලා වාසය කරනවා කියලා. ඉතින් බුදුහාමුදුර දේශනා කරනවා මේක නෙවෙයි චුන්දේ මේක නෙවෙයි මේ ශාසනයෙහි කෙලෙස් නැති කිරීම කියලා කියන්නේ. මේ රූපාවචර ධානයන්ට සිත පත් කරගෙන වාසය කරන එක නෙවෙයි කෙලෙස් නැති කිරීම කියන්නේ. ඔහුට එහෙම අදිමාන්‍යයක් ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙහෙම වාසය කරන පුද්ගලයාට ඊළඟට ඔහු ආකාසානං ඡායතන විඥානං ඡායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය කියන මේ අරූපාවචර ධානයන්ට තමන්ගේ හිතපත් කරලා ඒ විදිහට ඔහු වාසය කරනවා. මෙහෙම වාසය කරන ගමන් ඔහුට අදහසක් ඇති වෙනවා මම කෙලෙස් නැති කරලා වාසය කරනවා කියලා අදහසක් ඇති වෙනවා. බුදුහාමුදුර දේශනා කරනවා චුන්දය මේක නෙවෙයි මේ ආර්ය ශාසනයෙහි කෙලෙස් නැති කිරීම කියන්නේ සල්ලේකය කියන්නේ මේක නෙවෙයි. බුදුහාමුදුර දේශනා කරනවා රූපාවචර ධානයන්ට පත්වීම නැත්තම් රූපාවචර ධානයන්ට හිතපත් කරගෙන වාසය කිරීම ditta ධම්ම සුඛ කියලා මෙලව සැප වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අරූපාවචර ධානයන්ට හිතපත් කරගෙන වාසය කිරීම උන්වහන්සේ දේශනා කරනවා සාන්ත විහරණය කියලා. එතකොට මේ ආර්ය ශාසනය තුළ මේ රූපාවචර ධානයන්ට හිතපත් කරගෙන වාසය කිරීමවත් ඒ වගේම අරූපාවචර ධානයන්ට හිතපත් කරගෙන වාසය කිරීමවත් නෙවෙයි සල්ලේකේ කියන්නේ
උන්වහන්සේ දේශනා කරනවා ඒකට මෙලව සැප සහ ඒ වගේම සාන්ත විහරණය කියලා රූපාවචර ධානයටපත් වීමත් අරූපාවචර ධානයන්ට හිතපත් කර ගැනීමත්. එහෙනම් බුදුහාමුදුරු මොකද්ද මේ ශාසනයෙහි සල්ලේක නැත්නම් මේ සල්ලේක කියන එකේ තේරුම තමයි කෙලෙස් කැපීම. මේ කෙලෙස් කැපීම කියන්නේ මොකක්ද කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ ඒ පැහැදිලි කරනවා කාරණා පහක් ඔස්සේ. කාරණා පහක් ඔස්සේ සල්ලේක ප්‍රතිපදාව කුමක්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකේ පළවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ අපිට පෙන්වුම් කරනවා කොහොමද මේ කෙලෙස් කැපීම සිද්ධ කරන්න ඕන කියලා. ඒකට කියනවා පළවෙනි එකට සල්ලේක පර්යාය කියලා. එතකොට සල්ලේක පර්යාය කියලා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ඒක උදාහරණයකින් පැහැදිලි කරනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයේ වැරදි සිද්ධ කරනවා. ඒ විදිහේ වැරදි සිද්ධ කරන්නේ මේ ලෝකයේ තුල ඒ වගේ වැරදි තියෙන නිසා. මේ ලෝකයේ තුල විවිධාකාරයේ අඩුපාඩු වැරදි තියෙනවා. ඒ වැරදි අඩුපාඩු අන්‍යයන් විසින් සිද්ධ කරනවා. ඒ වගේම මගේ අතිනුත් සිද්ධ වෙනවා. ඊට පස්සේ බුදුහාඳුර දේශනා කරනවා මේ වැරදි අඩුපාඩු අන්‍යෝ සිද්ධ කරනවා මම සිද්ධ කරනවා. එහෙනම් මේ වැරදි අඩුපාඩු වලින් මම අත්මිදිලා කටයුතු කරනවා. මේ විදිහට මම වැළකීලා කටයුතු කිරීම සල්ලේක පරියාය හැටියට පළවෙනි කාරණේ හැටියට පැහැදිලි කරන එක උදාහරණයකට බුදුහාමුදුරෝ මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. මේ ලෝකයේ තුල ප්‍රාණඝාතය කියලා අකුසලයේ තියෙනවා. ප්‍රාණඝාතය කියන අකුසලයේ තියෙනවා. සත්ව හිංසාව කියන අකුසලයේ තියෙනවා. එහෙනම් අන්‍යෝ මේ ලෝකයේ තුල සත්ව හිංසාව සිද්ධ කරනවා. ඒ වගේම මගේ අතුනුත් මේ සත්ව හිංසාව සිද්ධ වෙනවා. මම මේ සත්ව හිංසාවෙන් වැළකුණා කියලා තමන් විසින් කෙලෙස් කැපීම සිද්ධ කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේ මේ ලෝකයේ තුල ප්‍රාණඝාතය කියන අකුසලයේ තියෙනවා. එහෙනම් ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ මම වැළකීලා කටයුතු කරනවා. එහෙනම් ඒ විදිහට මම මේ ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා තමන් විසින් ඒ කෙලෙස් කැපීම සල්ලේකය කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් පළවෙනි කාරණේ තමයි අපි විසින් තේරුම් ගන්නට ඕන මේ ලෝකයේ තුල මේ වගේ පාපකාරී ක්‍රියාවන් තියෙනවා. ඒ පාපකාරී ක්‍රියාවන් අප විසින් සිද්ධ කරනවා. ඒ වගේම ඒ පාපකාරී ක්‍රියාවන් විසින් ඒ පාපකාරී ක්‍රියාවන් තුලින් අපිට ඈත් වෙලා කටයුතු කරන්න පුළුවන් කියන එක අපි විසින් ඉස්සල්ලාම දැනගන්නට ඕන. ඒ ක්‍රියාව කරන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. ක්‍රියාව කරන්නට ඕන. ඒක තමයි කෙලෙස් කැපීම කියලා කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා චිත්තුප්පාද පරියාය කියලා ධර්මයක්. බුදුහාමුදුරු මේ චිත්තුප්පාද පරියාය කියන ධර්මයේ තුල පැහැදිලි කරන්නේ කුසල ධර්මයක්. කුසල ධර්මයන්හි සිත් ඉපදවීම බොහෝම උපකාරයක් විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ අපේ සිත තුළ කුසල ධර්මයන් ඉපදවීම උන්වහන්සේ දේශනා කරනවා බොහෝම තමන්ට උපකාරයි කියලා. එතකොට මේ සිත තුළ කුසලයන් ඉපදවීම කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බුදුහාමුදුරු අපිට මේ සූත්‍රයේදී මනාව පැහැදිලි කරන උන්වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරනවා. එතකොට මේ කයින් වචනයෙන් අපි කුසල ක්‍රියාවන් කිරීම කොච්චර වටිනවද කියලා. සිත තුළ අපි කුසල සිතිවිලි උපදවන එක එච්චරටම වැදගත් නම් අපි කයින් වචනයෙන් වැළකීලා කටයුතු කිරීම කොච්චර වටිනවද කියලා බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ඒකද උන්වහන්සේ අපිට මේ උදාහරණයෙන් පැහැදිලි කරනවා අන්‍යෝ හිංසාදිය සිද්ධ කරනවා. ලෝකේ ජීවත් වෙන අන්‍ය පුද්ගලයෝ හිංසාදිය සිද්ධ කරනවා. මම එහෙම කරන්නේ නැහැ කියලා සිතුවිලි උපද්දවන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා.
ලෝකේ ජීවත් වෙන අනිත් පුජ්‍යලයෝ ප්‍රාණඝාත ආදී අකුසලයන් සිද්ධ කරනවා. මම ඒ ආකාරයට අකුසලයන් සිද්ධ කරන්නේ නැහැ කියලා සිතුවිලි උපද්දවන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවකම අප පිළිබඳව කල්පනා කරන්නට ඕන. ඒ කියන්නේ මගෙන් සිද්ධ වෙන වැරදි අඩුපාඩු මොනවද කියලා හැම වෙලාවකම තමන් පිළිබඳව කල්පනා කරන්නට ඕන. මගේ අතින් හිංසාවන් පීඩාවන් සිද්ධ වෙනවද? ඒ වගේම මගේ අතින් ප්‍රාණඝාත ආදී අකුසලයන් සිද්ධ වෙනවද? මේ විදිහට බලන්නට ඕන. බලලා තමන්ගේ අතේ ඒ වගේ වැරදි අඩුපාඩු අකුසලයන් සිද්ධ වෙන්නේ නැත්නම් තමන් සිත තුළ සිතුවිලි පදවන්නට ඕන. මම මේ ආකාරයෙන් පිරිසිදුයි, මේ ආකාරයෙන් පිරිසිදුයි වශයෙන් තමන්ගේ හිත තුළ සිතුවිලි පදවන්නට ඕන. එහෙනම් පළවෙනි කාරණාවේදී අපි පැහැදිලි කරගත්තේ මේ විදිහට කෙලෙස් නසන, කෙලෙස් කපන ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඒක තමයි සල්ලේක පරියාය කියන්නේ. ඊළඟට අපි දෙවෙනි කාරණේ පැහැදිලි කරගන්න ඕන. ඒ සඳහා අපි සිතිවිලි උපද්දවන්න ඕන කියන කාරණාව. අපේ හිත තුළ සිතිවිලි උපද්දවන්නට ඕන මේ කෙලෙස් වලින් අපිට අත් මිදෙන්නට නම්. ඊළඟට බුදුහාමුදුරුවෝ තුන්වෙනි කාරණාවක් අපිට දේශනා කරනවා පරික්කමන පරියාය කියලා. ඒ කියන්නේ ඒකෙන් අපිට පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ කටුක මාර්ගයක් පිළිබඳව විස සහිත මාර්ගයක් පිළිබඳව උන්වහන්සේකදී අපිට දේශනා කරනවා මේ විස සහිත නැත්නම් මේ කටුක මාර්ගයක ගමන් කරන පුද්ගලයාට ඒ කටුක මාර්ගයෙන් මිදීමට නැත්නම් විස සහිත මාර්ගයෙන් මිදීමට ඒකෙන් දුරලන්නට ඔහුට අන්‍ය වූ මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ යහපත් මාර්ගයක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ තවත් උදාහරණයක් පැහැදිලි කරනවා මේ විස සහිත නැත්නම් මේ කටුක තොටුපළක් උදාහරණයකට ගන්නවා. එතන මේ කටුක නැත්නම් විස සහිත තොටුපළෙන් ඔහුට මිදෙන්නට එතනින් අයින් වෙන්නට ඒකෙන් දුරලන්නට ඔහුට වෙනත් ආකාරයේ යහපත් විස නොමැති කටුක නොවන යහපත් ආකාරයේ තොටුපළක් තියෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒකෙදි උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලෝකයේ තුල හිංසා කරන්නාට එය දුරලන්නට හිංසා කරන කෙනෙකුට ඒක දුරලන්නට අවිහිංසාව කියලා එකක් තියෙනවා. ඒ වගේම ප්‍රාණඝාතය කරන කෙනෙකුට ප්‍රාණඝාතය තුලින් වළකින්නට ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි උදාහරණයක් එක්ක ගල්ප ගත්තොත් විස සහිත මාර්ගය හරියට අර ප්‍රාණඝාතය නැත්නම් හිංසාව සිද්ධ කරනවා හා සමානයි. ඒකෙන් මිදෙන එක විස සහිත මාර්ගයෙන් මිදිලා යහපත් මාර්ගයේ ගමන් කරනවා හා සමානයි. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් හිංසාවෙන් මිදිලා අවිහිංසාවට යොමු වෙන එක, ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකී කටයුතු කරන එක. ඒ විදිහට තමන්ට පුළුවන්කම තියෙනවා ඒ තමන් ගමන් කරන මාර්ගය වෙනස් කරන්නට. ඒක දුෂ්කර මාර්ගයක් වෙන්නට පුළුවන්. හැබැයි උත්සාහවන්ත වෙලා ඒ සඳහා අර කලින් අපි කිව්වා වගේ සිතුවිලි උපද්දවගෙන ඒ මාර්ගය තුල අපි ගමන් කරන්නට ඕන. ඒ මාර්ගය තුල ගමන් කරනකොට ඒ විශේෂිත මාර්ගයෙන් ඒ කටුක මාර්ගයෙන් අපිට වෙන් වෙලා යහපත් මාර්ගයක අපිට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුහාමුදුර අපිට දේශනා කරනවා උපරි භාග පරියාය කියලා තවත් ක්‍රමවේදයක්. ඒකෙදි බුදුහාමුදුර අපිට පැහැදිලි කරන්නේ අපි මේ අකුසල ධර්මයන් තුල ඉන්නකොට එහි තියෙන අමිහිරි බව. බුදුහාමුදුර මේ උපරිභාග පරියායදී පැහැදිලි කරන්නේ කුසල ධර්මයක් වෙනවා නම් කුසල ධර්මයක් තියෙනවා නම් අපිට එහි මිහිරි විපාක තියෙන බව. ඒ වගේම අකුසල ධර්මයක් තියෙනවා නම් අපිට එහි අමිහිරි විපාක තියෙන බව. එතකොට
අපි විසින් කරන්නට ඕන මොකද්ද? මේ උපරිභාග පරයය කියන එකේදී පැහැදිලි කරගන්නට ඕන අපි අකුසල ධර්ම කරොත් අපිට අමිහිරි විපාක තියෙනවා. ඒ වගේම කුසල ධර්ම කරොත් අපිට මිහිරි විපාක තියෙනවා. මේ කියන්නේ අපි අකුසල ධර්ම කරොත් හොඳ නරක විපාකත් කුසල ධර්ම කරොත් හොඳ විපාකත් තියෙන බව. ඒකෙදි අපිට වැටහෙනවා අපේ හිත ටිකක් උසස් මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියනවා. ඒකයි පරිභාග පරයයකින් පැහැදිලි කරන්නේ. අර විදිහට විස සහිත මාර්ගයෙන් වෙන් වෙලා යහපත් මාර්ගයක ගමන් කර පුද්ගලයා කුසලයේ අකුසලයේ කුමක්ද කියන එක හොඳින් හඳුනාගෙන කුසලයේ තුල තමන්ගේ හිත වර්ධනය කරගෙන ඔහුට වැටහෙනවා ඔහු යම් කිසි උසස් මට්ටමකට තමන්ගේ හිත පත් කරගෙන තියෙනවා කියලා. ඒකෙදි බුදුහාමුදුරුවෝ අපිට උදාහරණයකින් පැහැදිලි කරනවා ඒ වගේ හිංසා කරන කෙනෙකුට උසස් බවට පත් වෙන්නට නම් ඔහුට අවිහිංසාව කියන එක තියෙනවා. ප්‍රාණඝාතය කරන කෙනෙකුට ඔහුට උසස් බවට පත් වෙන්නට නම් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ඒ ධර්මතාවය තියෙනවා. එහෙනම් කෙනෙක් උසස් බවට පත් වෙන්නට කුමක්ද කරන්නට ඕන? ඔහු ඒ කරන වැරදි වලින් අත්මිදිලා යහපත් විදිහට කටයුතු කරන එක, යහපත් පැත්තට යොමු වෙන එක. හිංසාව කරපේකන හරියට අවිහිංසාවට තමන්ගේ හිත නැඹුරු කරගත්තා වගේ. ප්‍රාණඝාතය කරන එකන ප්‍රාණඝාතයෙන් වැළකීමට තමන්ගේ හිත පත් කරගත්තා වගේ. ඒ විදිහට තමන්ගේ හිත උසස් මට්ටමට පත් කරගන්නට ඕන. ඊට පස්සේ මේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන අපිට පරිනිබ්බාන පරයය කියලා ධර්ම පාඨයක්. මේකෙදි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ වටිනා කියන කාරණා පැහැදිලි කරනවා. කෙනෙක් මඩේ එරිලා ඉන්නවා නම් ඔහුට පුළුවන්කමක් නැහැ තව කෙනෙක් මඩෙන් ගොඩ ගන්නට. තමන් මඩේ ඉල්ල නැත්තම් තමන් ගොඩ බිමක නම් ඉන්නේ. තමන් මඩේ එරිච්ච කෙනෙක් නෙවෙයි නම් තමන්ට පුළුවන්කම තියෙනවා තව කෙනෙක්ව ගොඩ ගන්නට. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා කෙනෙක් තමන්ගේ හිත තමන් දමනය වෙලා නැත්තම්, තමන් හික්මිලා නැත්තම්, තමන් පිරිනිවීමට පත් වෙලා නැත්තම් එයාට පුළුවන්කමක් නැහැ තව කෙනෙක්ව ඒ විදිහට පිරිනිවීමට හෝ තව කෙනෙක්ව දමනය කිරීමට හෝ තව කෙනෙක්ව හික්මීමට පත් කරන්නට. ඒ වගේ කෙනෙක් හිංසා කරනවා නම් ඒ පුද්ගලයාටම ඒ හිංසා කරන පුද්ගලයාටම කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව කියලා ධර්මයක් තියෙනවා. හිංසා කරනවා නම් ඒ හිංසාව කරන පුද්ගලයාට අවිහිංසාව කියලා ධර්මයක් තියෙනවා. ඒ තුලින් ඔහුට පුළුවන්කම තියෙනවා පිරිනිවීමට නැත්තම් කෙලෙස් නැති කිරීමට තමන්ගේ හිත පත් කරගන්නට. ඒ වගේම කෙනෙක් ප්‍රාණඝාතය කියන අකුසලයේ කරනවා නම් ඔහුට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රාණඝාතය කියන අකුසලයෙන් වැළකීලා තමන්ගේ හිත පිරිනිවීමට පත් කරගන්නට. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට මේ සූත්‍ර දේශනාවේදී අපිට අනුශාසනා කරන්නට යෙදුණා කරුණු 5ක් ඔස්සේ මේ කෙලෙස් නැති කිරීම සිද්ධ කරන්න කියලා. ඉතින් ඒකේ සාරාංශය මම මේ සූත්‍රයේ බොහොම සංක්ෂිප්තව දේශනා කරන්නට යෙදුනේ කාලයේ හැටියට. මේකෙදි බුදුහාමුදුරුවෝ කෙලෙස් 44ක් පිළිබඳව දේශනා කරනවා. මම මේකෙදි උදාහරණ දෙකක් විතරයි පාවිච්චි කරේ. අවිහිංසාව සහ ප්‍රාණඝාතය කියන කාරණාවල් දෙක. ඒක අපි නැවතත් සිහිපත් කරගත්තොත්
සාරාංශයක් විදිහට මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු ලෝකයේ මුල් කරගෙන ආත්මය මුල් කරගෙන විවිධ වාද ඇති කරගන්නවා. විවිධ ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ ප්‍රශ්න හැම එකක්ම දුරු කරන්න පුළුවන්ද කියලා තමයි චුන්දහාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ. ඒවා දුරු වෙනවද කියලා උන්වහන්සේ ඇහුවේ විදර්ශනා ආදී වඩනකොට භාවනාව ආදී වඩනකොට මේ දෘෂ්ටීන් දුරු වෙනවද කියලා තමයි බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී දේශනා කරේ මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු මේ පංචස්කන්ධය මුල් කරගෙන මේ පංචස්කන්ධය මම මගේ ආත්මය වශයෙන් ගන්නවා. ඒ විදිහට ගැනීම තුළ ඔවුන්ට මේ ලෝකය පිළිබඳව හේතුඵලවාදීව දකින්න තියෙන අවස්ථාව නැති කරගන්නවා. මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. මගේ කියලා දෙයක් තියෙනවා. මෙතන මගේ ආත්මය කියලා දෙයක් තියෙනවා. මේ විදිහට හිතපු ගමන් ඔවුන්ට ලෝකයේ පිළිබඳව හේතුඵලවාදීව නිදහස්ව බලන්න තියෙන හැකියාව නැති කරගන්නවා. ඒ හැකියාව නැති කරගත්තාම ඔවුන් විවිධ දෘෂ්ටීන් වලට වැටෙනවා. ලෝකයේ මුල් කරගෙන දෘෂ්ටීන් වලට වැටෙනවා. ආත්මය මුල් කරගෙන දෘෂ්ටීන් වලට වැටෙනවා. එහෙනම් ඒ தත්වයෙන් හිත මුදව ගන්න නම්, ඒ தත්වයෙන් මිදෙන්න නම් මේ බුදුහාමුදුර අපිට දේශනා කරන්නට යොදන මේ වටිනා කියන කරුණු පහ, මේ සල්ලේක පරයය කියන මේ සල්ලේක ප්‍රතිපදාව ඔස්සේ කටයුතු කරලා ඒ කෙලෙස් නැති කළ යුතුයි කියන එකයි උන්වහන්සේ පැහැදිලි කරේ. ඒකෙදී උන්වහන්සේ පළවෙනිම අපිට පැහැදිලි කරන්නට යෙදුනේ සල්ලේක පරයය කියන එක කෙලෙසුන් තමන්ගේ හිතේ තියෙන කෙලෙස් නැති කරන කාරණේ පිළිබඳව. ඒ කියන්නේ මේ ලෝකයේ තුල ප්‍රාණඝාතය, අවිහිංසාව කියන මේ වගේ අකුසල් තියෙනවා. මේ අකුසල් මගේ අතුණු සිද්ධ වෙනවා. ඒ වගේම අනිත් අයත් ඒ විදිහට අකුසල් සිද්ධ කරනවා. ඒ අකුසල් මම දැන් සිද්ධ කරන්නේ නැහැ. ඒ ප්‍රාණඝාත, අවිහිංසාව කියන අකුසල් මම සිද්ධ කරන්නේ. ඒ අකුසල් මා විසින් දුරලන්ට යෙදුණා කියලා පළවෙනියටම මේ විදිහට කෙලෙස් කැපීම සිද්ධ කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ පළවෙනි කාරණාවේදී දේශනා කරනවා. ඊට පස්සේ චිත්තුප්පාද පරයය කියන කාරණාවේදී පැහැදිලි කරනවා සිතිවිලි ඉපැද්දවීම පිළිබඳව. අපි සමහර වෙලාවට අපේ හිත අපි දුර්වල කරගන්න, අපි සිතිවිලි උපද්දවන්නේ. ඒ කියන්නේ මම මේ විදිහට කටයුතු කළ යුතුයි කියලා සිතිවිලි පද්දවන්නේ. බුදුවරු රහතන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණේ සිතිවිලි පද්දවපු නිසා. ඉතින් අපි සිතිවිලි පද්දවනවා කියන්නේ අපි යහපත් පැත්තට, කුසලයේ පැත්තට සිතිවිලි පද්දවන එක. මම මේ වගේ ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ කරන්නේ නැහැ කියලා තමන්ගේ හිත තුළ සිතිවිලි නිතර උපද්දවන්නට ඕන. එහෙම සිතිවිලි පැද්දවීම තුළින් තමන්ට ඒ අකුසල් වලින් බැහැර වෙලා කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි කාරණාව හැටියට පරික්කමන පරයය. අපි විස සහිත මාර්ගවල තමයි අපි බොහොම දුෂ්කර මාර්ගවල තමයි ගොඩාක් දුරට ගමන් කරන්නේ. විස සහිත මාර්ගවල ඒ විස සහිත මාර්ගවල ගමන් කරන ගමන් අපි කල්පනා කරනවා අපේ ජීවිතය කොච්චර දුෂ්කරද, කොච්චර අමාරුද, කොච්චර කටුකද කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ කරමින් මේ සූත්‍ර දේශනාවේදී මම කිව්වා කෙලෙස් 44ක් පිළිබඳව දේශනා කරනවා කියලා. ඒකෙදී තීන මිද්දය, ඊර්ෂ්‍යාව මේ ආදී වශයෙන් ගොඩාක් අකුසල් පැහැදිලි කරනවා. එතකොට මේ හැම එකක් පිළිබඳව කල්පනා කරන්න. එතකොට මේ විශේෂහිත කියලා කිව්වේ අපි ඒ අකුසල් වල ජීවත් වෙමින් මේ අකුසල් ක්‍රියාවන් සිද්ධ කරමින් අපි වෙනත් මාර්ගයක ඒකට පරිබාහිර වූ මාර්ගයක ඒකට වෙනත්ම වූ මාර්ගයක ගමන් කරන්නේ නැතුව ඒ මාර්ගයේම ගමන් කරමින් අපි දුකටපත් වෙන බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට ඒ විශේෂහිත මාර්ගයට සමාන වූ වෙනත් මාර්ගයක් තියෙනවා. ඒකට එක උදාහරණයක් මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා.
දැන් හිංසාව වෙනුවට අවිහිංසාව කියන මාර්ගය තියෙනවා. ප්‍රාණඝාතය වෙනුවට ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මාර්ගය තියෙනවා. අදත්තාදානය වෙනුවට අදත්තාදානෙන් වැළකීම කියන්නේ අනුන් නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ඒ මාර්ගය තියෙනවා. ඒ වගේම කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීමේ මාර්ගය තියෙනවා. බොරු කීමෙන් වැළකීමේ මාර්ගය තියෙනවා. ඒ විදිහට මේ මාර්ගය තුල ඒ අන්‍ය වූ මාර්ගය තුල ගමන් කරන්න කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට මේ විශේෂහිත මාර්ගයේ කීවේ බුදුහාමුදුරු එතකොට ওই ප්‍රාණඝාතය කිරීම, අහිංසා කිරීම, ඒ වගේම ඊර්ෂ්‍යා කිරීම, බොරු කීම, කම්මැලිකම මේ ආදී වශයෙන් මේ අපේ හිතේ ඇති වෙන මේ කෙලෙස් ස්වභාවයන්ට ඒ තත්ත්වයන් වල ඉන්නේ නැතුව වෙනත් මාර්ගයක ගමන් කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරේ. ඊට පස්සේ ඒ වගේ ගමන් කරපු කෙනාට ඊළඟට බුදුහාමුදුරු දේශනා කළේ උපරිභාග පරියාය කියන එක. උපරිභාග පරියාය කියන එකදී උන්වහන්සේ අපිට දේශනා කළේ උසස් බවක් කියන එක. Tamanට වැටහෙනවා මම දැන් උසස් බවකට මගේ හිත පත් කරගෙන තියෙනවා. පත් කරගත්තා කියලා. ඒ කියන්නේ කෙනෙක් හිංසා කරා නම් හිංසාවෙන් වැළකීම ඔහුට උසස් බවක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. ප්‍රාණඝාතය කළා නම් ප්‍රාණඝාතයෙන් වැළකීම ඔහුට උසස් බවක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. බොරු කිව්වා නම් ඔහුට ඒ බොරු කීමෙන් වැළකීම උසස් බවට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම සුරාපානය කරා නම් ඔහුට සුරාපානයෙන් වැළකීම උසස් බවක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. ඒ විදිහට තමන් අර කලින් ගමන් කරපු ඒ මාර්ගයෙන් වෙන් වෙලා ඒ විදිහට යහපත් මාර්ගයට පැමිණිලා කටයුතු කිරීම තුළින් ඔහුට ඔහුගේ ජීවිතය තුළ වෙනසක් තේරෙනවා, උසස් බවක් තේරෙනවා. මම මේ දේවල් වලින් දැන් වැළකීලා මිදිලා ඉන්නේ කියලා. ඊට පස්සේ පස්වෙනි කාරණාව හැටියට පැහැදිලි කරේ පරිනිබ්බාන පරියාය කියන එක. එතකොට ඒකෙදි බුදුහාඳුරෝ ඒ උදාහරණයක් මම කලින් පැහැදිලි කරා. මඩෙහි තමන් එරිලා නම් ඉන්නේ, තව කෙනෙක්ව මඩෙන් ගොඩ ගන්න බෑ. ඒ වගේම ඔබ මඩෙන් එතර නම් ඉන්නේ, මඩ ඉරිලා නැත්තම් ඔබට පුළුවන් තව කෙනෙක්ව ගොඩ ගන්නට. ඒ වගේ තමන් පිළිබඳව හරියට අවබෝධ කරගෙන තමන් හික්මිලා තමන් ධම්මණයටපත් වෙලා තමන් පිරිනිවිලා අනිත් එක්කනාව ගොඩ ගන්නට ඕන. ඒකෙන් බුදුහාමුදුර අපිට වටිනා කියන දේ දේශනා කරනවා. බොහෝ අය උත්සාහ කරනවා තව අයව ගොඩ ගන්නට. ඒ සඳහා විවිධ වාද විවාදත් ඇති කර ගන්නවා. එතකොට තමන් මඩේ එරිලා නම් ඉන්නේ. තමන් අතින් ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ වෙනවා නම් ඒ වගේම බොරු කීම්, මත්පැන් පානය කිරීම, කාමයේ වර්ධව හැසිරීම, ඊර්ෂ්‍යා කිරීම, විවිධාකාරයක මේ කෙලෙස් 44ක් මේක දේශනා කරලා තියෙනවා. එතකොට මේ අපි අතින් සිද්ධ වෙන වැරදි අපි අතින් සිද්ධ වෙනවා නම් ඒ දේවල් තමන් පිරිනිවීමට පත් කරගෙන නැත්තම්, තමන් තුල ඒ දේවල් යටපත් කරගෙන නැත්තම් තමන්ට පුළුවන්කමක් නැහැ තව කෙනෙක්ව ගොඩ ගන්නට. ඒ කියන්නේ තමන් දෘෂ්ටියකට අහු වෙලා ඉන්නවා කියන එකයි පැහැදිලි කරගන්න ඕන. එහෙනම් අපි ඉස්සෙල්ලා දමණයටපත් වෙන්න ඕන, අපි හික්මෙන්නට ඕන, අපි පිරිනිවීමටපත් වෙන්න ඕන. එහෙම පිරිනිවීමටපත් වුණාන් පස්සේ තමයි අනික් කෙනාව ඒ තුලින් ගලවා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මේකේ පරිනිබ්බාන පරියාය හැටියට අපේ බුදුහාඳුරෝ අනුශාසනා කරන්නේ තමන් පිරිනිවීමටපත් වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ කෙලෙස් සම්පූර්ණ වශයෙන්ම නැති කරලා දාන්න ඕන කියන එක. ඒ විදිහට කෙලෙස් සම්පූර්ණ වශයෙන් නැති කරලා දැමීම බුදුහාමුදුරුවෝ පරිනිබ්බාන පරියාය හැටියට දේශනා කරනවා. මෙහෙම සම්පූර්ණ වශයෙන් කෙලෙස් නැති කරපු කෙනා අනිත් කෙනාවත් ගොඩට ගන්නට කටයුතු කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ කරුණු පහ තමයි අපට මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නට යෙදුනේ.
ඉතින් බුදුහාමුදුරුවෝ අවසානයේදී පැහැදිලි කරනවා චුන්දය මම කරුණු පහක් ඔස්සේ මේ කෙලෙස් නැති කිරීම මේ කෙලෙස් කැපීම පිළිබඳව දේශනා කරා. සිත තුළ කෙලෙස් නැති කරන ආකාරය, ඒ වගේම චිත්තුප්පාද පරියාය ඔස්සේ, ඒ වගේම පරික්කමන පරියාය ඔස්සේ, උපරිභාග පරියාය ඔස්සේ, පරිනිබ්බාන පරියාය ඔස්සේ මේ කෙලෙස් සම්පූර්ණ වශයෙන් සිඳලන ආකාරය පිළිබඳ පැහැදිලි කරා කියලා බුදුහාමුදුරුවෝ චුන්දහාමුදුරන්ට අනුශාසනා කරන්නට යෙදුණා. ඉතින් මේ සූත්‍රය බොහොම වටිනා කියන සූත්‍ර දේශනාවක්. ඔබට මම බොහොම සංක්ෂිප්තව මේකේ කරුණු කාරණා ටික පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් කාට හරි මේ දේශනා කරපු ඒ කරුණු වල මොනවා හරි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ මයික් එක අන්මියුට් කරලා ඒ ප්‍රශ්නය මගෙන් අහන්න. හොඳයි. එහෙනම් අපි ටික වෙලාවක් භාවනාවට කාලය වෙන් කරගමු. විනාඩි 10ක පමණ. හැමෝම තමන් ඉන්න තැන්වල ওই විදිහටම වාඩි වෙලා තමන්ගේ ශරීරයේ බොහොම සැහැල්ලුවෙන් පවත්වාගෙන අතීතයෙන් අනාගතයෙන් සිත මුදවගෙන තමන්ගේ හුස්ම රැල්ලට අවධානය කරන්න. ස්වභාවයෙන්ම ලැබුණු හුස්ම රැල්ලක් අපට තියෙනවා. ඒ හුස්ම රැල්ල මගේ සිත එකඟ කරන්නට බොහෝ සෙයින් උපකාරී වෙනවා. හුස්ම රැල්ලේ ස්වභාවය හිතින් දකිමින් තමන්ගේ සිත එකඟ කර ගන්නට උත්සාහ කරන්න. මගේ සිත සමාධිගත වේවා. මගේ සිත සමාධිගත වේවා. මගේ සිත සමාධිගත වේවා.
අපි සබ්බපාපස් ගාථාව කියමු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. දෙවියන්ට මේ පල්ලුගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු තං සදා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි. අද දවසේ අපි සිද්ධ කරන්නට දුන ඒ ධර්ම දේශනාවත් කෙටි භාවනාවත් මේ විදිහට අපි නිමාවට පත් කරනවා. මනහඳුර අපේ වෙලාවත් මම හිතන්නේ. හරි. ඉවරගෙන යනවා. හොඳයි එහෙනම්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අපි අහපව නැවත දවසක අපි සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.